අපි කලින් කතා කරා ගිලිහීම් ශ්‍රිතය ගැන. ගිලිහීම් ශ්‍රිතයේදී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. අපේ සාමාන්‍ය රටක ගිලිහීම් ටික නැත්නම් අපේ ගෙදර ගත්තත් ගෙදර වියදම් කරන්නේ නැතුව අපි යම්කිසි ප්‍රමාණයක් ඉතුරු කරගන්නවනේ. ඒ ඉතුරු කරගන්න ප්‍රමාණය අපේ ආදායම මත තමයි තීරණය වෙන්නේ. එහෙම නේද? ලක්ෂයක් හම්බ කරගන්නකොට ඉතුරු කරන ප්‍රමාණයත් ලක්ෂ දෙකක් හම්බ කරනකොට ඉතුරු කරන ප්‍රමාණයත් වෙනස් වෙනවනේ. ඒකේ තේරුම තමයි ආදායම මත තමයි අපි ඉතුරු කරන ප්‍රමාණය තීරණය වෙන්නේ. ඉතින් ඒක රටකටත් ඒ විදිහටම තමයි අදාළ වෙන්නේ. රටකත් ඒ රටේ ගිලිහීම් ප්‍රමාණය ගිලිහීම් වල වටිනාකම තීරණය වෙන්නේ හැමතිස්සෙම ඒ රටේ ආදායම මත. ඒ නිසා ඒ ආර්ථිකයේ ගිලිහීම් වල වටිනාකම නියත අගයක් ගන්නෙ නෑ සෑම විටම. හැම වෙලාවම එකම ඉලක්කමක් නෙමෙයි එන්නේ. ආදායම වෙනස් වෙන්න ගිලිහීම් වල වටිනාකමත් වෙනස් වෙනවා. දැන් ඒ අදහසත් ඔළුවේ තියාගෙන තමයි අපි මේ වක්‍රය අඳින්නේ. දැන් මම මේ chart එක ඔයගොල්ලන්ගේ note එකේ තියෙනවා. මෙහෙම ඊතල දෙකක් නේද? මේ අතට ඊතලයක් තියෙනවා. මේ හරහට ඊතලයක් තියෙනවා. ඒ තමයි පුතේ අපේ ප්‍රස්ථාර සටහනේ අක්ෂ දෙක. එතකොට අපි මේ අක්ෂය අපි සලකන්නේ සිරස් අක්ෂය විදිහට නේද? මේ හරහට තියෙන අක්ෂය සලකන්නේ තිරස් අක්ෂය විදිහට. මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ හරහට නැත්තම් තිරස් අක්ෂය හැමතිස්සෙම මේ 6 වෙනි පාඩමේදී තිරස් අක්ෂය හැමතිස්සෙම නියෝජනය කරන්නේ රටේ නිෂ්පාදන මට්ටම. අපි මේකට කියනවා ජාතික ආදායම් මට්ටම, රටේ නිෂ්පාදන මට්ටම, සමතුලිත නිමැවුම් මට්ටම. ඔය කැමති එකක් කියත හැකි. මූර්ත දල දේශීය නිෂ්පාදිතය කියලා කියත හැකි. ඒක එක විවිධ නම් තියෙනවා. කොහොම හරි අපි ඉංග්‍රීසි අකුරක් පාවිච්චි කරනවා නම් අපි ලියන්නේ y කියලා විතරමයි. කැපිටල් Y. අන්න අපි දැන් මේ අක්ෂය නම් කරගත්තා. මේ සිරස් අතට කෙලින් අතට තියෙන අක්ෂයේ හැමතිස්සෙම නිරූපණය කරන්න ඕනේ පුතේ කතා වෙන අනිත් කෙනාව. දැන් මෙතන ඇත්තටම කතා වෙන්නේ කවුරු ගැනද? ගිලිහීම් ගැන. එහෙනම් ගිලිහීම් තමයි පුතේ මේ සිරස් අක්ෂය නියෝජනය කරන්න ඕනේ. ගිලිහීම් වලට අපි මොකද්ද කියන ඉංග්‍රීසි වචනේ අපි කියන්නේ withdrawal කියලා. එහෙනම් අපිට තේරෙනවා ඒකේ ඉංග්‍රීසි අකුර තමයි අපි පාවිච්චි කරන්නේ. W. දැන් ඔන්න අපි අක්ෂ දෙක නම් කරගත්තා. ඕගොල්ලොත් මේ එකම අක්ෂ දෙක නම් කරගෙන සිංහලෙන් දැනට ලියා ගන්න ඕන නම් ලියා ගන්න. විභාගෙදී ඉංග්‍රීසි අකුරු දාලා තිබ්බහම ඇති හොඳේ. W කියන එකට ලියා ගන්න ගිලිහීම්, Y කියන එකට ලියා ගන්න මූර්ත දලදේශීය නිෂ්පාදිතය නැත්තම් ජාතික ආදායම් මට්ටම කියලා ලියාගත්තත් කමක් නැහැ. right. දැන් අපි කතා කරේ මොකද්ද? රටේ ආදායම වෙනස් වෙන්න ඒ ආර්ථිකයේ ගිලිහීම් මට්ටමත් වෙනස් වෙනවා. ඒකෙදි අපි දැනගන්න ඕන දෙයක් තමයි ආදායම වැඩි වෙන්න ගිලිහීම් ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙම නේද වෙන්නේ? නිකන් හිතන්න ආයේ ඉතුරුම් ගැන. අපේ ආදායම වැඩි වෙන්න අපි ඉතුරු කරන ප්‍රමාණය වැඩි කරනවා. අන්න එහෙමනම් ඕගොල්ලන්ට දැන් අදහසක් එනවා. ආදායම මෙහෙම වැඩි වෙන්න ගිලිහීමුත් මොකද වෙන්නේ? ටික වැඩිවීමක් වෙන්නේ. ඒ නිසා තමයි පුතේ මේ ගිලිහීම් වක්‍රය මේ විදිහට ඉහළට ගමන් කරන්නේ. ඔයගලන්ට පේනව නේද?
ඒ ඉහළට ගමන් කරනකොට මේක නිකන් S වක්‍රය වගේ නේද? සැපියුම් වක්‍රය වගේ නේද? ඒ සැපියුම් වක්‍රය අඳිනකොට ඔයගොල්ලෝ දන්නවනේ නේද? මිල හා සැපියුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝම සම්බන්ධය. අනුලෝම සම්බන්ධයක් තියෙන ඕනම ප්‍රස්ථාරයක් පුතේ ඉහළට ගමන් කරන විදිහට තමයි යන්නේ. ඉතින් ගිලිහීම් වක්‍රය බැලුවාම අපිට පේනවා ගිලිහීම් සහ ආදායම අතර තියෙන අනුලෝම සම්බන්ධයක්. ඒ නිසා තමයි මෙහෙම ඒ වක්‍රය ඉහළට ගමන් කරන්නේ. රයිට් දැන් ඕගොල්ලෝ මෙතන මේ ආයේ ඉරියන් දින්න ඕනේ ඒ වගේ මේ ඊතල එහෙම අඳින්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට වැදගත්ම වෙන දේ තමයි මේ ප්‍රස්ථාරය ඇඳලා ප්‍රස්ථාරේ කෙලවරෙන් මේකේ නම ලියන්න ඕනේ. W නම් W කියලා ලියන්න ඕනේ. හැබැයි අපි දැන් දන්නවනේ මේ ගිලිහීම් ශ්‍රිතය හැදෙන්නේ කවුරු එකතු වෙලාද? S ධන T ධන M එකතු වෙලා තමයි ගිලිහීම් වක්‍රය හැදෙන්නේ. එහෙමනම් අපිට ඔන්න ඔය විදිහට ලියලා තියන්න පුළුවන්. මේ වක්‍රයෙන් පෙන්වන්නේ ගිලිහීම්. ඒ ගිලිහීම් හැදුනේ කොහොමද? S T M කියන තුන්දෙනාගේ එකතුවෙන් කියලා මෙහෙම පෙන්වන්න පුළුවන්. right මෙන්න මේ විදිහට දැන් නෝට් එක කම්ප්ලීට් කරගන්න. දැන් මේකේ තියෙන ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? මේ ගිලිහීම් ශ්‍රිතය මේ ගිලිහීම් වක්‍රය කොහොමද මෙන්න මේ පහලිනු පටන් ගත්තේ නේද? මේ පැත්ත මේ ඍණාගයක් පෙන්වන්නේ. මේ ඕගොල්ලන්ට හරියට බැලුවොත් පේනවා ගිලිහීම් වල ඍණාගයක් පෙන්නනවා ආදායම බිඳුවේ පවතිනකොට. ඒ මොකද්ද ඒ? ඒක තේරුණාද? ආදායම් මට්ටම බිඳුවේදී ගිලිහීම් ඍණාගයක් ගන්නවා. ඒ කියන්නේ ආදායම බිඳුව වෙද්දි ඉතුරු කරන්නේ නෑලු. හරි නේද ඒක? ආදායම බිඳුවේදී කවුද ඉතුරු කරන්නේ? ඉතුරු කරන්න සල්ලි තියනවද? නෑ. හැබැයි ඒගොල්ලෝ කියනවා ඉතුරු ඍණාගයක් ගන්නවලු. අපි බලමු මේ මොකක්ද ඒ කියන්නේ කියලා. තව පොඩ්ඩක් මේක බැලුවාම පහළට ගිහිල්ලා ඒක තේරෙයි. right. අපි එමනම් යමු 6 වෙනි පිටුවට. අන්න 6 වෙනි පිටුවේදී අපි කතා කරනවා විදීම් කියන සංරචකය පිළිබඳව. විදීම් නැත්නම් අපි ඒකට කියනවා එකතු වීම කියලා. එකතු වෙනවලු. මොහොකටද එකතු වෙන්නේ? වියදම් ප්‍රවාහයට තවත් එකතු වෙන දේවල් ටිකක් තියෙනවලු. අන්න ඒවට තමයි අපි විදීම් කියලා කියන්නේ. ඒ විදීම් නැත්නම් ඒ එකතු වීම නිසා වියදම් කරන මුදලට මොකද වෙන්නේ? වියදම් ප්‍රවාහය කියන්නේ වියදම් කරන මුදල. වියදම් කරන මුදලට මොකද වෙන්නේ? වියදම් කරන මුදල තව තවත් වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා විදීම් නිසා වියදම් ප්‍රවාහය ප්‍රසාරණය වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ශක්තිමත් වෙනවා කියලා. right අපි මෙතන ලියන්නේ විදීම් ප්‍රවාහය ප්‍රසාරණය කරන වියදම් ප්‍රවාහය ප්‍රසාරණය කියන වචනය මෙතන ලියන්න. ප්‍රසාරණය. දැන් එතකොට ඔයගොල්ලෝ මේක කියවලා බලන්න. මේක අදහස ඔයගොල්ලන්ට හොඳට තේරෙනව නේද කියලා. මෙතනදී පළවෙනි පේලියෙන් කියනවා වියදම් ප්‍රවාහය ප්‍රසාරණය කරන යම්කිසි බාධා කිරීමක් තියෙනවා නම් ඒවා විදීම් හෙවත් එකතු වීම ලෙස හැඳින්වෙනවා. ඒකම තවත් විදියකට ඉදිරිපත් කරනවා. ආදායම් ප්‍රවාහයට බැහැරි
කියන්නේ මේ ලැබිච්ච මුදල් නෙමෙයි ආදායම විදිහට ලැබිච්ච මුදල් නෙමෙයි. එහෙම නොවන වියදම් ප්‍රවාහයට එකතු වෙන තව මොනවා හරි ප්‍රවාහයන් තියෙනවා නම් අන්න ඒවට කියනවලු විදීම් හෙවත් එකතු වීම කියලා. දැන් මොනවද ආදායමක් විදියට එන්නේ නැතුව අපි වියදම් කරන දේවල් මොනවද? ආදායම් ප්‍රවාහයට බැහැරින්ලු ඒවා එන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ ඉතුරු කරනවා කියලා. ඉතුරු කරගත්තු ටික මොකද කරන්නේ අපි කාලෙකදී? ඉතුරු කරගත්තු දේවල් තමයි අපි ආයෝජනය කරන්නේ. නේද? ඒක අපි පළවෙනි පාඩමේම කතා වෙනවා. ඉතුරුම් කවදා හරි දවසක ආයෝජනය වෙනවා. ආයෝජනය කවදා හරි දවසක ප්‍රාග්ධනය බවට පත් වෙනවා කියලා. අන්න ඒකේ පළවෙනි කාරණා දෙක තමයි අපි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. ඉතිරි කරන එක ගිලිහීමක් විදිහට සලකනවා. ඒක යම්කිසි කාලෙකදී ආයෝජනීය බවට පත් වෙනවා. ඉතිරි කිරීම ආයෝජනීය බවට පත් වෙනවා. අන්න ඒ ආයෝජනය අපි සලකන්නේ පුතේ විදීමක් විදිහට. ආයෝජනීය කියන එක ආදායමක් විදිහට එන්නේ නැහැ. ඒ හින්දා තමයි කියන්නේ ආදායම ප්‍රවාහයට බැහැරින් කියලා. ආයෝජනය කියන්නේ ආදායමක් නෙමෙයි. ඒ නිසා අපි කියනවා ආදායම් ප්‍රවාහයට බැහැරින් එන වියදම තවත් ශක්තිමත් කරන කෙනෙක් තමයි ආයෝජනය කියන්නේ. අන්නේ විදිහට අපිට මේ විවෘත ආර්ථිකයක විදීම් සංරචක තුනක් හඳුන ගන්න පුළුවන්. අපි ඒක කලින් ලියලත් තිනවා. විදීම් සංරචක තුනක් මොනවද? පළවෙනි එක ආයෝජනය. ලියන්න නෝට් එකේ ටක් ගාලා ආයෝජනය වරහන් ඇතුලේ කැපිටල් I. දෙවැනි එක රජයේ මිලදී ගැනීම. අපි ඒකට ලියන්නේ කැපිටල් G අකුර. රජයේ මිලදී ගැනීම කැපිටල් G. තුන්වෙනි සංරචකය අපනයන. අපි ඒකට ලියන්නේ X. එක්ස්පෝර්ට් කියන වචනය ඒක අපි පාවිච්චි කරනවා X අකුර. ඔන්න මං ආයේ කියනවා පළවෙනි එක ආයෝජනය, දෙවෙනි එක රජයේ මිලදී ගැනීම, තුන්වෙනි එක අපනයන. right එහෙමනම් අපි දැන් යන් විදීම් ශ්‍රිතය ගොඩනගන්න. විදීම් කියන්නේ මොනවද කියලා දන්න කෙනෙකුට විදීම් ශ්‍රිතය ගොඩනගන එක මහ ලොකු දෙයක් නෙමෙයි නේද? විදීම් ටික සමීකරණයක් විදිහට ලියන්න තියෙන්නේ. විදීම් කියන සිංහල වචනේ ඉංග්‍රීසි අකුර අපි පාවිච්චි කරන්නේ J අකුර නේද? විදීම් J. විදීම් මොනවද සමන්විත වෙන්නේ? ආයෝජනය, ඒ වගේම රජයේ මිලදී ගැනීම, ඒ වගේම අපනයන. ඔන්න අපි විදීම් ශ්‍රිතය ගොඩ නැගුවා. මෙතන අලුතෙන් හිතලා කරන්න දේවල් ඇත්තේ නෑ. රයිට් මෙන්න මේ විදිහට විදීම් ශ්‍රිතය ලියා ගන්න ඕගොල්ලන්ගේ නෝට් එකේ. අපි එහෙමනම් බලමු විදීම් වක්‍රය කොහොමද ගොඩනගන්නේ? අපි දැන් ගිලිහිම් වක්‍රයත් ගොඩ නැගුවා. ගිලිහිම් වක්‍රය ගොඩ නගනකොට අපි කිව්වා ගිලිහිම් කියන සංරචක ආදායමත් එක්ක වෙනස් වෙනවා. හැබැයි විදීම් කියන සංරචකයන් ටික විදීම් කියලා අපිට සංරචක තුනක් හම්බ වෙනවනේ. මේ විදීම් සංරචක කිසිම වෙලාවකදී ආදායමත් එක්ක කිසිම සම්බන්ධයක් දක්වන්නේ නැහැ.
ආදායම කොච්චර වෙනස් වුණත් විදීම් සංරචකවල අගය වෙනස් වෙන්නේ නෑ. ඒ කියන්නේ ආදායමට කිසිම සංවේදීතාවයක් දක්වන්නේ නෑ. රයිට් අපි එහෙමනම් දැන් විදීම් වක්‍රය මේ ප්‍රස්ථාර සටහනේ නිරූපණය කරමු. දැන් මේ නිරූපණය කරනකොට පළවෙනිම දේ තමයි අපි මේ අක්ෂ දෙක නම් කරගන්න එක. අපි ලේසි විදිහක් කිව්වා. තිරස් පැත්තට හැමතිස්සෙම ඉන්නේ ජාතික ආදායම් මට්ටම නැත්තම් නිමවුම් මට්ටම. ඒක අපි කැපිටල් Y කියලා දාන්න. අනිත් පැත්තට නැත්තම් සිරස් පැත්තට එන්නේ කතා කරන සංකල්පය. අපි දැන් කතා කරන්නේ මොන වක්‍රය ගැනද? විදීම් වක්‍රය. එහෙමනම් විදීම් තමයි සිරස් අක්ෂය නියෝජනය කරන්න ඕනේ. අපි දන්නවා විදීම් වලට අපි පාවිච්චි කරන්නේ J කියන ඉංග්‍රීසි අකුර. ඉන්ජෙක්ට් J. ඔන්න අපි අක්ෂ දෙක නම් කරගත්තා. දැන් හොඳට මතක තියාගන්න ඕනේ විදීම් කිසිම සංරචකයක් නැත්නම් විදීම් වලට අයිති වෙන කිසිම සංරචකයක් ආදායමට සංවේදී වෙන්නේ නෑ. ඒ කියන්නේ ආදායම කොච්චර වෙනස් වුණත් විදීම් වල වටිනාකම වෙනස් වෙන්නේ නෑ. ආර්ථිකයේ විදීම් කියලා ලැබෙන්නේ පුතේ අපිට වටිනාකම රුපියල් මිලියන 50යි නම් මතක තියාගන්න මේ ආර්ථිකයේ කොච්චර ආදායම වෙනස් වුණත් විදීම් වල වටිනාකම 50ම තමයි. ඒක වෙනස් වෙන්නේ නෑ. එතකොට මේ තියෙන්නේ පුතේ ඒ විදිහට මම ඇඳපු විදීම් වක්‍රය. ඕනම ආදායම් මට්ටමක්. ඕගොල්ලන්ට මේකේ ආදායම 100, 200, 300, 500, 1000 ඕන ගාණක් ගත හැකි. ආදායම මොන මට්ටම සැලකුවත් විදීම් වල අගය 50ම තමයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. විදීම් සංරචක කිසිම එකක් ආදායමත් එක්ක කිසිම සම්බන්ධයක් දක්වන්නේ නෑ. දැන් ඒකින්ද තමයි මේ විදියට හරස් අතට පූර්ණ නම්‍ය ස්වරූපයකින් මේ වක්‍රය ඇඳලා තියෙන්නේ. පූර්ණ නම්‍යයි නේද? දෙවනි පාඩමේ අපි කතා කරොත් මේ තියෙන්නේ පූර්ණ නම්‍ය වක්‍රයක්. රයිට්. දැන් අපි බලමු මේ ප්‍රස්ථාරෙත් අවසාන වක්‍රය අවසන් වෙන හරියේදී අපි මේකේ නම ලියන්න ඕනේ. මොකද්ද නම? මේ තමයි විදීම් වක්‍රය. ඒක සමන්විත වෙන්නේ කාගෙන්ද? ආයෝජනය, රජයේ මිලදී ගැනීම සහ අපනයන කියන සංරචක තුනේ එකතුවෙන්. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි විභාගෙදී විදීම් වක්‍රය අපි ගොඩනගන්නේ. රයිට්. තමන්ගේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න බලන්න ටක් ගාලා. රයිට්. දැන් අපි සාකච්ඡා කරන්නේ ගිලිහීම් විදීම් ප්‍රවේශයට අනුව සමතුලිතය ගණනය කරන්න. දැන් අපි මුලින්ම කතා කරා ආර්ථිකයේ ගිලිහීම් කියලා රුපියල් 500ක් වියදම් වලින් ගිලිහුණොත් ඒ කියන්නේ වියදම් ප්‍රවාහය සංකෝචනය වෙනවා රුපියල් 500කින්. විදීම් කියලා වියදම් ප්‍රවාහය ශක්තිමත් වෙනවා රුපියල් 500කින්. දැන් ඔය බලපෑම් දෙකේ ශුද්ධ බලපෑම කීයද? වියදම් ප්‍රවාහය සංකෝචනය වෙනවා රුපියල් 500කින්. කියන්නේ වියදම අඩු වෙනවා 500කින්. අනිත් පැත්තට වියදම වැඩි වෙනවා 500කින්. දැන් ශුද්ධ බලපෑම කීයද පුතා? ගිලිහීම් නිසා වෙච්ච බලපෑමම විදීම් නිසා අනිත් පැත්තට සිද්ධ වෙනවා නේද? ගිලිහීම් නිසා වියදම අඩු වුණා.
විදීම් නිසා ඒ ප්‍රමාණයම නැවතත් වැඩි වුණා. එතකොට ගිලිහීම් වලට සමාන ප්‍රමාණයක්ම ආර්ථිකයේ විදීම් විදිහටත් පවතිනවා නම් ඒකේ තේරුම තමයි වියදම් ප්‍රවාහයට බලපෑමක් ඇති වෙන්නේ නෑ කියන අදහස. ගිලිහීම් වල වටිනාකමම ආර්ථිකයේ විදීම් වලටත් ලැබෙනවා නම් ඒකේ තේරුම තමයි වියදම් ප්‍රවාහයට ශුද්ධ බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ කියන එක. වියදම් ප්‍රවාහයට බලපෑමක් වෙන්නේ නැත්තම් අනිවාර්යෙන්ම ඒ වෙලාවේදී ආර්ථිකය සමතුලිත වෙනවා. ගිලිහීම් වල වටිනාකම රුපියල් 1000යි නම් විදීම් වල වටිනාකමත් රුපියල් 1000යි නම් ඒකේ තේරුම තමයි වියදම් වලින් 1000ක් අඩු වෙලා ආපහු වියදම් වලට 1000ක් එකතු වෙලා. ඉතින් වියදම් වලින් 1000ක් අඩු වෙලා ආපහු වියදම් වලට 1000ක් එකතු වුණාම අවසාන වශයෙන් උගලන්ට පේනවා වියදම් වලට කිසිම බලපෑමක් වෙලා නැහැ. අන්න ඒ අවස්ථාවේදී ආර්ථිකය සමතුලිතයි කියලා කියනවා. දැන් බලන්න මේ පළවෙනි වාක්‍ය කියවලා ඒ අදහස ඕගොල්ලන්ට එනවද කියලා. කිසියම් කාල පරිච්ඡේදයක් තුල ආර්ථිකයේ ආදායම් වෘත්තාකාර ප්‍රවාහයේ ආන්න දැන් ආයේ වචනේ පොඩ්ඩක් වෙනස් කරලා නේද? ආදායම් චක්‍රීය ප්‍රවාහය කියන එකට පාවිච්චි කරලා තින්නේ ආදායම් වෘත්තාකාර ප්‍රවාහයේ පිටවීම කියන්නේ කවුද? කාන්දු වීම කියන කට්ටිය තමයි. පිටවීම නැත්නම් අපි කියන මේකට ගිලිහීම් කියලා. එකතු වීම වලට සමාන වෙනකොට තමයි සමතුලිත නිමැවුම් මට්ටමක් බිහි වෙන්නේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? ගිලිහීම් එකතු වීම වලට සමාන වන සමාන කියන වචනේ තමයි මෙතනට එන්න ඕනේ. සමාන ගිලිහීම් විදීම් වලට සමාන වන නිමැවුම් මට්ටමේදී සමතුලිත නිමැවුම් මට්ටම තීරණය වෙනවලු. දැන් මෙතන මේ දීලා තියෙන ලොකු කොටුව ඔයගොල්ලෝ මතක තියාගන්න පේලි දෙකකට දීලා තින්නේ. මෙතන පේලි දෙකක් තියෙනෝනේ. එකක් තමයි සිංහලෙන් ලියන්න ඕනේ අනිත් එක ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ. අපි සිංහලෙන් ලියන එකේදී ලියන්නේ පුතේ දැන් මෙතන තියෙන මෙහිදී මොකද්ද? මෙහිදී කාන්දු වීම සමානයි විදීම් කියලා ලියාගන්න. නැත්නම් කාන්දු වීම සමානයි එකතු වීම කියලා මේ පළවෙනි මෙන්න මේ හරිය විතර ලියාගන්න. මෙහිදී කාන්දු වීම සමානයි එකතු වීම කියලා ලියාගන්න. ඊට පස්සේ යටින් ඉංග්‍රීසියෙන් ලියාගන්න. මොකද්ද? කාන්දු වීම වලට කියන්නේ W සමානයි විදීම් වලට කියන්නේ J. ඔන්න ඔය විදිහට එතන ලියාගන්න. ඔය තමයි පේලි දෙක. ඉංග්‍රීසියෙන්ුත් ලියනවා සිංහලෙනුත් ලියනවා. කාන්දු වීම සමානයි එකතු වීම කියලා උඩ පේලියෙන් ලිව්වා. යට පේලියෙන් ඉංග්‍රීසියෙන් ලියනවා W සමානයි J. right. ඊළඟට දැන් ඔන්න අපි තව පොඩි කොටසක් ගැන සාකච්ඡා කරන්න යන්නේ. අපි දැන් මේ සාකච්ඡා කරනකොට යම් යම් තැන්වලදී කතා කරනවා ගිලිහීම් විදීම් වලට සමාන වෙනවා නම් තමයි වියදමට බලපෑමක් නොවෙන්නේ. නේද? සමහර වියදම නැත්නම් සමහර ඉල්ලුමට බලපෑමක් ඇති නොවෙන්නේ කාන්දු වෙලා යන ටික එකතු වෙන ටිකට සමාන නම් විතරයි. හැබැයි නිකං හරි කාන්දු වෙන ප්‍රමාණය රුපියල් 200ක් වෙලා එකතු වෙන ප්‍රමාණය රුපියල් 100ක් වුණොත් ඔයගලන්ට පේනවද
ශුද්ධ වශයෙන් 100ක බලපෑමක් තියෙනවා නේද? 200ක් අයින් වෙලා 100ක් එකතු වෙලා ශුද්ධ වශයෙන් 100ක් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ දැන් නම් සමාහාර වියදමට බලපෑමක් වෙලා නේද? එතකොට සමාහාර වියදමට බලපෑමක් වෙන ඕනම වෙලාවක සාර්වාර්ථිකය අසමතුලිතයි. රට අසමතුලිතයි කියලා කියනවා. අන්නේ කාරණාව තමයි පුතේ මේ පළවෙනි පේලියෙන් අපි සාකච්ඡා කරන්නේ. කියවලා බලන්න ඕගොල්ලන්ගේ පොතේ සමස්ත ගිලිහීම් සමස්ත විදීම් වලට අසමානයි නම් ඒකේ තේරුම තමයි සමස්ත ආර්ථිකයත් අසමතුලිතයි. සමතුලිත නැහැ. ඒ වගේම අපි දන්නවා ගිලිහීම් කියන්නේ ආර්ථිකයේ වියදම් ප්‍රවාහය සංකෝචනය කරන කෙනෙක්. විදීම් කියන්නේ ආර්ථිකයේ වියදම් ප්‍රවාහය ප්‍රසාරණය කරන කෙනෙක්, ශක්තිමත් කරන කෙනෙක්. රයිට් අපි යන්නේ අදහස මේ දෙවෙනි පේලියේ ලියා ගන්න ඕනේ. බලන්න කියවලා විදීම් මගින් වියදම් ප්‍රවාහය ප්‍රසාරණය කරන අතර එහෙනම් මෙතන හිස්තැනට එන්න ඕනේ මොකද්ද? ප්‍රසාරණය. විදීම් මගින් වියදම් ප්‍රවාහය ප්‍රසාරණය කරන අතර ගිලිහීම් මගින් වියදම් ප්‍රවාහය දැන් අන්න ඔයගලන්ට උත්තරේ ඉන්න ඕනේ. ගිලිහීම් මගින් වියදම් ප්‍රවාහය මොකද්ද කරන්නේ? සංකෝචනය කරයි. එතන ඉස්සනේ ලියා ගන්න සංකෝචනය කරයි කියලා තියෙනවා. සංකෝචනය. අන්න ඊළඟට අපි කතා කරන්න යන්නේ ශුද්ධ බලපෑම මත මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් මේ දෙවෙනි පේලියේ තියෙන එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් නේ කියන්නේ නේද? විදීම් මොනවද කරන්නේ? වියදම් ප්‍රවාහය ශක්තිමත් කරනවා. ගිලිහීම් වියදම් ප්‍රවාහය සංකෝචනය කරනවා. විදීම් ප්‍රසාරණය කරනවා. ගිලිහීම් සංකෝචනය කරනවා. බලන්න තුන්වෙනි එකේ කියනවා විදීම් වලට වඩා ගිලිහීම් වැඩිලු. ගිලිහීම් වැඩි. ගිලිහීම් වැඩි කියන එකේ තේරුම මොකද්ද පුතේ? සංකෝචනය කරන ප්‍රමාණය වැඩි කියන එක. නේද? ගිලිහීම් හැමතිස්සෙම නියෝජනය කරන්නේ සංකෝචනය කිරීම. විදීම් හැමතිස්සෙම පෙනී හිටින්නේ මොනවටද? ප්‍රසාරණය කරන්න. දැන් මේ ප්‍රසාරණය කරන දේවල් වලට වඩා සංකෝචනය කරන දේවල් ලොකුයිලු. එහෙනම් සුද්ධ වශයෙන් මොකද්ද වෙන්නේ? ප්‍රසාරණය කරන අයට වඩා සංකෝචනය කරන අය ලොකුයිලු. සුද්ධ වශයෙන් මොකද්ද පුතා වෙන්නේ? සංකෝචනයක් වීමක් නෙවෙන්නේ නේද? ප්‍රසාරණය කරනවා කියන එකට අපි කියමුකෝ 200කින් වැඩි වෙනවා කියලා. ගිලිහීම් කියන්නේ සංකෝචනය කරනවානේ. අපි හිතමුකෝ ඒක අඩු වෙනවා කියන එකනේ ඒකේ අදහස. විදීම් නිසා 200කින් වැඩි වෙද්දී ගිලිහීම් නිසා 500කින් අඩු වෙනවා. අන්න විදීම් වලට වඩා ගිලිහීම් වැඩි 200යි විදීම්. ගිලිහීම් තියෙනවා 500ක්. 200කින් වැඩි කරනවා 500කින් අඩු වෙනවා. දැන් මොකෝ වෙයි? සුද්ධ වශයෙන් වෙන්නේ 300කින් අඩු වෙන එක. එහෙම නේද? අන්න එහෙමනම් හොඳට මතක තියාගන්න. ප්‍රසාරණය කරන අයට වඩා සංකෝචනය කරන අය ලොකුයි නම් සුද්ධ වශයෙන් සංකෝචනයක් තමයි සිද්ධ වෙන්නේ. ලොකු කෙනාගේ පිළිතුර තමයි අවසාන වශයෙන් උත් ලැබෙන්නේ. සාමාන්‍ය ගණිතය උතන තියෙන්නේ නේද? ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි එකතු කරනකොට අපි දන්නවා ලොකු කෙනාගේ උත්තරේ තමයි අවසන් පිළිතුර විදියටත් එන්නේ.
එහෙම නේද තියෙන්නේ? ධනයි ඍණයි එකතු කරනකොට ලොකු අගය තියෙන කෙනාගේ උත්තරේ තමයි එන්නේ. ඒ වගේම තමයි මෙතන. ප්‍රසාරණය කරන අයට වඩා සංකෝචනය කරන අය ලොකුයි නම් අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ සංකෝචනය වීමක්. මෙතෙන්ට අපි මොකද්ද ලියන්නේ එහෙමනම්? විදීම් වලට වඩා ගිලිහීම් වැඩි වන විට වියදම් ප්‍රවාහය සංකෝචනය වේ කියලා ලියන්න. සංකෝචනය. දැන් මේ වියදම් ප්‍රවාහය සංකෝචනය වෙනවා කියන එකට තවත් සමාන වචනයක් තමයි මෙතන තියෙන්නේ. වියදම් ප්‍රවාහය සංකෝචනය වෙනවා කියන්නේ ඒ කියන්නේ වියදම අඩු වෙනවා. වියදම අඩු වෙනවා කියන්නේ අපි ඉල්ලන ප්‍රමාණයත් අඩු වෙනවා කියන එක. ඒක හොඳට මතක තියාගන්න. සමාහාර වියදම කිව්වත් සමාහාර ඉල්ලුම කිව්වත් දෙකම එකයි. right. දැන් මේ සමාහාර ඉල්ලුම අඩුවෙන්න අවසානයේදී මොකද වෙන්නේ කියලා තමයි ඊළඟ වාක්‍යයෙන් කියන්නේ. අපි දන්නවා ඉල්ලන විදිහට තමයි සැපයුම තියෙන්නේ. ඉල්ලුම අඩුවෙන්න සැපයුමත් අඩු වෙනවා. සමාහාර ඉල්ලුම අඩුවෙන්න රටේ සැපයුම හෙවත් නිෂ්පාදන මට්ටම පහළ බහිනවා. මේ බලන්නේ සමාන වචන. සමාහාර ආදායම කිව්වත් නිමැවුම් මට්ටම කිව්වත් එහෙම නැත්නම් සැපයුම කිව්වත් තුනම එකයි. ඉතින් ඉල්ලුම අඩු වෙන නිසා නිමැවුම් මට්ටමත් අඩු වෙලා යනවලු. දැන් බලන්න මේ නිමැවුම් මට්ටම අඩු වෙන්න මොකද්ද හේතු උනේ? හේතු උනේ විදීම් වලට වඩා ගිලිහීම් වැඩි වෙච්ච එක. එහෙම නේද? එහෙමනම් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ කොටසේදී කතා කරන්නේ මෙන්න මේ කොටසේදී එක කාරණාවක් ගැන. හරිද? ඔය එක කාරණාවක් තමයි උතනින් කතා කරන්නේ. ඒත් බලන්න ඊළඟ පේලි දෙක. මේ පේලි දෙකේ ඒකේ අනිත් පැත්ත කතා කරන්නේ. දැන් එයා කියනවා විදීම් වලට වඩා ගිලිහීම් අඩුයිලු. දැන් කවුද ලොකු? දැන් විදීම් තමයි වැඩි. විදීම් කියන්නේ ප්‍රසාරණය කරන කෙනා. ප්‍රසාරණය කරන කෙනා ලොකුයි කාට වඩාද? සංකෝචනය කරන කෙනාට වඩා. ගිලිහීම් කියන්නේ සංකෝචනය කරන කෙනා. ඉතින් සංකෝචනය කරන කෙනා ගොඩක් අඩුයි නම් ප්‍රසාරණය කරන කෙනා ටිකක් වැඩි නම් අවසාන සුද්ධ වශයෙන් වෙන්නේ මොකද්ද? ප්‍රසාරණය වෙන එක තමයි වෙන්නේ. මෙන්න වියදම් ප්‍රවාහය ප්‍රසාරණය වෙනවලු. වියදම් ප්‍රවාහය ප්‍රසාරණය වෙනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අනිත් පැත්ත සමාහාර ඉල්ලුමත් වැඩි වෙනවා කියන එක. වියදම් ප්‍රවාහය ප්‍රසාරණය වෙනවා කියන්නේ සමාහාර වියදම නැත්නම් සමාහාර ඉල්ලුම වැඩි වෙනවා කියන එක. දැන් සමාහාර ඉල්ලුම වැඩි වෙන්න ඒ කියන්නේ මිනිස්සු බහණ්ඩ හා සේවා ඉල්ලනවා දැන් වැඩිපුර. ඉල්ලන්න රටේ නිෂ්පාදනයත් වැඩි වෙනවා. ඉල්ලුමට අනුව තමයි සැපයුම යන්නේ. එතකොට ඉල්ලුම වැඩි වෙනවා නම් සැපයුමත් වැඩි වෙනවා. ඉල්ලුම අඩු වෙනවා නම් සැපයුමත් අඩු වෙනවා. රයිට් මේ බලන්නේ අවසාන වාක්‍ය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරමු. රයිට් ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ආර්ථිකයේ ගිලිහීම් සහ විදීම් මත ඒ ආර්ථිකයේ නිෂ්පාදන මට්ටම සමතුලිතය තීරණය වෙන ආකාරය පැහැදිලි කරන්න. මේ කොටස තමයි ඉතින් අපේ ගිලිහීම් විදීම් ප්‍රවේශය තුලදී අපි කතා කරන්නේ. දැන් අපි ඉදිරිපත් කරන්න හදන්නේ මේ සමතුලිතය ගිලිහීම් විදීම් ප්‍රවේශයට අනුව සාර්වාර්ථික සමතුලිතය තමයි අපි දැන් නිරූපණය කරන්න හදන්නේ. ඒක පොලිස් සෙෂන් එකක් ඉවර වෙලා ඉන්ටර්වල් එකෙන් පස්සෙම අපිට